සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ හැම දිනාටම නිර්මල වූ පාරිශුද්ධ වූ තථාගත සම්බුද්ධ ධර්මයෙන් සැනසුණු පිණිස ඒ අකාලික වූ ශ්‍රී සද්ධර්මය ඔබේ හදවත් වලට පරිත්‍යාග කරන මෙත් සදහම් විකාශය. මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා අර්ථාන්විත ධර්මානුශාසනා මාලාවේ අති දුර්ලභ වූ උතුම් සධර්ම දේශනාවකුයි මෙලෙස ආරම්භ කරන්නේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසාවෙන් මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කොට උතුම් නිවන් මඟ වඩන්නට සත්පුරුෂවත් හැම දිනාටම පිණිසිතින් යුතුව ආරාධනා කරනවා. පින්වත්නි, සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණදිකේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේ සාදුනුදින් පාදාභි වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා කැනඩාවේ පදිංචි දිනුෂිකා ඕපාත කංකානම්ගේ දෝන මහත්මිය විසින් අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ වර්ෂ 1998 ජූනි මාස 6 වන දින පරලෝසපත් OKD ප්‍රේමචන්ද්‍ර පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, කරුණාදස්ස කාර්ය වසම් පියාණන්ටත් OKD ජේ නෝනා, OKD බේබි නෝනා, ඒ වගේම ඇඩ්ලින් ලෙනෝරා යන මිත්තනියන් දෙදෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ සුජීවත්ව වාසය කරන OKD රත්නාවති මහත්මියටත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. වර්ග පරම්පරාවේ නවින් පරලෝසපත් හැම දිනාටම සියලු දේශනාමය කුසල් අනුමෝදනා වේවා. ධර්ම ශ්‍රවණය නියැලෙන හැම දිනාටම ධර්මාවබෝධයේ පිණසම දේශනාමය කුසල් උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් පින්වත් ස්වාමින් වහන්සේට සාදුනදින් පාදාභි වන්දනෙන් සෑම හිතසුව පිණිසුතුම් සද්ධර්මීය දේශනා කරන්නට ආරාධනා කරමු. මෙත් සිතින් අමයුරු සදහම් පද ශ්‍රවණයේ නියැලෙන්නට හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනෙකම මෙත් TV මෙත් සදහම් දේශනාව ඔස්සේ අද ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි දිනුෂිකා ඕපාත කංකානම්ගේ දෝන මහත්මිය විසින්. එතුමියගේ අරමුණ තමයි 1998 ජූනි 6 වෙනි දින පරලෝසපත්වන්නට යෙදුණු OKD ප්‍රේමචන්ද්‍ර පියාණන්ට පින් අනුමෝදන් කිරීම, කරුණාදාස කාර්ය වසම් පියාණන්ට, ඒ වගේම OKD ජේ නෝනා, OKD බේබි නෝනා, ඇඩ්ලින් ලෙනෝරා යන මිත්තනිය ඇතුළු ඒ සියලු මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට OKD රත්නාවති මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් අද ධර්ම දේශනාවේ අරමුණ. ඉතින් ඔබ හැම දිනාටත් ඒ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද මේ ධර්මානුශාසනාවේදී අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අපිට වර්තමාන සමාජයේ තුලත්
බොහෝ වෙලාවට මේ මනුස්්‍යයන්ගේ හිත්වල දකින්න ලැබෙන ඉතාමත් පහත් පාපී අකුසල ස්වභාවයක් පිළිබඳව. ඒ තමයි ඊරිසියාව. සමහර වෙලාවට මේ වචනය ඇහෙනකොටම අනි අපි ළඟනං එහෙම නෑ. අපි ළඟනං එහෙම ඉරිසියාවල් නෑ. ඕ අපි ගාවනන් නෑ කියල කෙනෙක් කියෝ පමණින් මේ සමාජය තුළ කියනව බහල ඇති. සමහර වෙලාවට යම් යම් වචන යම් යම් ක්‍රියාකාරකම් තුළ සමහරයි කියනවා මේ ඔයාගේ තියෙන ඉරිසියාව ඔය වගේ ඉරිසියාකාර වැඩ කරන්න එපා. ඒ වගේ සමහරු කියනවා අපි ඕන තරන් සමාජයේ දිනෙදා අහලතියෙන. ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයෝක් බොහෝ වෙලාවට සමහරු පිළිගන්නෙම නෑ. මොනවා හරි සාධහරණී කරණය කරන්න තමන් කරපු වැරැද්ද තමන්ගේ නරක ක්‍රියාවන් වේවා වැරදි සහගත වචන වේවා ඉරිසියාව තුළ කරපු යම් යම් කටයුතු ඒක හරි කියලා ඔප්පු කරන්න. නොයෙක් විදිහට කරුණු කියමින් තර්ක විතර්ක කරමින් එකට එක කියමින් කටයුතු කරනව බහල ඇති. පිංහතුනි මේ ස්වභාවය තුළ ඔබට යහපතක් වෙන්නේ. මේ ස්වභාවය ඔබ හොඳට ඔබේ හිත දිහා බලන්න. සමහර ඉරිසියාකාර හිතේ මේ ඉරිසියාව බලවත් වනාට පස්ස මේ කරුණු අහන්නවත් කැමතිනේ. අනි ව්ව වැඩක් නෑ ඒ බණ හරියන්න නෑ කියන. අද හරි නෑ කියන. එතකොට මේ වගේ සමහරු තමන්ගේ වැරදි තමන්ගේ අඩුපාඩුකන් තමන්ගේ හිතේ ස්වභාවය ගැන. ඒවා නැති කරගන්න යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න මාර්ගය කෙනෙක් කියනවට කැමතිත්ත. පිංහතුනේ ඔබ ඔබට අවංකවෙන්. මේ ධර්මය ඕපනයිකයි. බාහිර සමාජයේ තුළින් අන්න අරය මෙහෙමයි මෙයා මෙහෙමයි අන්න අසවලා මෙහෙමයි කියලා ඔබ අනුන් තුළින් බලන්න පුරුදුනාට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ බඹයක් පමණ මේ ශරීරය තුළින් තමාව අවබෝධ කරගන්න. අන්න එහෙම තමා තුළින් තමාව දකින කෙනා සියල් අවබෝධ කරගෙන සංසාරදුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මය ඕපනයකයි තමා තුළින් බලන්න තියෙන. එනිසා මේ කාරණා ඇත්තටම මා තුළ මෙවැනි ස්වභාවයක් පවතිනවා නේද කියලා තමන්ගේ හිතේ ඇතිවෙන ස්වභාවය තමන් හොඳට බලන්න. අන්න එහෙම තමන්ගේ හිතේ ඇතිවන පහස් සිතුවිලි දකින කෙනාට තමයි ඒ සිතුවිලි යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න උත්සාහයක් වීරයක් ගන්න පුළුවන්කම ලැබෙන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරී ගන්නට ඕන. එතකොට හිතේ බලවත් වෙච්ච අකුසල් ගැන දන්න ඇති කෙනාට ඒවා ප්‍රහාණය කරන්න ඔහු වීරයක් ගන්න. ඒ නිසා හොඳට දැනගත්ත දකින දන්න වටහාගත්ත කෙනා තමයි ඒක ආදීනව තේරුම් ගත් කෙනා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න. ඒ විතරක් නෙමෙයි නෝපන් අකුසල් නෝපදවීම පිණිස මහන්සි ගන්න. තාම හටගෙන නෑ මතු වෙලා නෑ හැබැයි ඔබ හිතන ක්‍රමේ තුළ අයෝනිසෝ මනසිකාරී දීම තුළ වැරදි විදිහට අකුසල සිතුවිලි විතාරක ඔස්සේම හිතහිතා කටයුතු කිරීම තුළ නෝපන් අකුසල් උපදින්න පුළුවන්. ඒවා උපදින්න බලවත් වෙන්න ඉඩ නොදී ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න. අන්න එහෙමනම් උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරනවා වගේමයි නෝපන් අකුසල් නෝපදවීම පිණිස මහන්සි ගන්නට ඕන. ඊළඟට උපන් කුසල් තියෙනවා. දැන් ඉරිසියාව පැත්තෙන් ගත්තොත් ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. තව කෙනෙකුගේ දියුණුව දැකලා තව කෙනෙක්ගේ සතුට දැකලා තව කෙනෙකුට යහපතක් සිද්ධ වෙනවා. ඒක නා දියුණු වෙනවා හරි යනවා. හොඳට සතුටින් ඉන්නවා බලලා අනේ කොච්චර දෙයක්ද. අනේ හොඳයි කියලා හදවතින්ම තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන්න. අන්නේ ස්වභාවය මුදිතා ගුණය හැටියට ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා.
ඒ මුදිතා ගුණේ යම් ප්‍රමාණයෙන් හරි ඔබ තුළ තියෙනවන අන්න උපන් කුසල් ඒ උපන් කුසල් බලවත් කරගන්න දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ ස්වභාවය ඔබ තුළ බලවත්ව මත්වෙලා නැත්නම් අන්න නෝපන් කුසල් උපදවාගන්න මහන්සි ගන්න. ඒ මුදිතාව නැමති ගුණය මතු කරගන්න දියුණු කරගන්න වර්ධනය කරගන්න මහන්සි වෙන්නට ඕන. පිංගතුනේ මේ ස්වභාවය සමාජි හැම ශේෂත්‍රයක් තුළම දකින්න ලැබෙන. අපි හොඳට සමාජී තිහා නිදහස් මනසකින් ඔබ බලන්න පුරුදුවෙන් සාමාන්‍ය ඔබට හිතේ තියෙන පුද්ගලයාට නැති පුද්ගලයා ඉරිසියා කරන දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ එහෙම තමයි. ඒක ඉතින් සාමාන්‍ය වෙන දෙයක් නේ කියලා හිතනවා. පිංගතුනි ඒ විතරක් නෙමෙයි. ඒක සමාජයේ හැම ශේෂ්ත්‍රයක් තුළම සාමාන්‍යයෙන් අපි ගත්තොත් හිඟන මනුස්සයෙක් ගත්තත් ඒ අයත් ද කෙනෙකුට හිතනවා ඒ අයට නම් යමක් නැති නිසා කන්න බොන්න නැති අසරණ අනුන්ගෙන් ඉල්ලගෙන යැපෙන මිනිසු කාට ඉරිසියා කරන්නද අන්න එහෙම හිතෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් අතර පවා රණ්ඩු සරුවල් ඉරිසියාවල් නොයෙක් ප්‍රශ්න ගැටලු සමහර වෙලාවට ඒ අතර කෙනෙක් ඉන්න පුළුවන් හොඳ ලැබීමක් තියෙන හිඟන්නේ. ඒ කෙනාට ලැබෙනවා. හැබැයි අනිත් අය ඔහුට ඉරිසියා කරන. අද අපිට වඩා අරයට ගොඩක් ලැබිලා. හිඟන්නු අතරත් යමක් කෙනෙකුට ලැබෙනවන කෙනෙකුට යම් හැකියාවක් තියෙනවන ඒ තුළ පවා තව කෙනෙකින් යමක් ලබාගන්නත් යම් හැකියාවක් තියෙන්නෙ පැ. මනුස්සේගේ අනුකම්පාව කරුණාව යමක් දෙන මට්ටමට හිතක් පෙළඹෙන්න හරි යම් හැකියාවක් තියෙන්නවා. ඒ හැකියාවට තිරිසියා කරනයි. ඊළඟට හැම ශේෂත්‍රයක් දිහාම බල ඔබ නිකන් සමාජය තුළ වැඩ කරන්නාපු සමට කුලී වැඩ කරන කෙනෙක් වෙන්න පුළුව තවත් එවැනිම කෙනෙකුට ඉරිසියා කරනවා. ඊළඟට බාස් කෙනෙක් අතර බලන්න කවදාවත් කලින් වැඩ කරපු තව කෙනෙක්ගේ හොඳක් කියන හලා තියෙනවා මොකක් හරි ඇදයක් එක්ක කපරාදුව හරිනෑ කියයි මේ බිත්ති ඇදේට බැඳලා තියෙන්නේ කියයි ගඩුල් ඇද කරලා මේක හරියට ලෙවල් කරලා නෑ කියයි එ මොනවා හරි ඊළඟට එන කෙනා තව කෙනෙක්ගේ අඩුවක් වැරැද්දක් කියන ඒ ස්වභාවයක් ඔබ සමාජ ඕන තරන් දැකල ඇද. පාරවල්වල ඒ වැඩ කරන සමාන රැකියා කරන අය අතර ගත්තත් තව කෙනෙක් ඉදිරියට යනවට තව කෙනෙක් යමක්කමක් ගයක් හදාගෙන ඔහුට යම් කිසි ලැබීමක් තියනට ඔහොඳට ජීවත්වෙනට අනිත් අයි ඉරිසිය කර. ඒක පවුල් අතර අසල් වැසියන් අතර ඥාතීන් අතර සමහරලාවට සහෝදරයන් අතර මේ ඉරිසියාව කියන එක සුරූපයෙන් ගොඩ නැගෙන. ඊළඟට දේශපාල ශේෂත්‍රය ගත්තත් ව්‍යාපාරික ශේෂත්‍රය ගත්තත් සමහට වෛද්‍යවරු අතර ගත්තත් මේ උගත් නූගත් බේදයක් මේ මෙතන තියෙන්. සමහරලාට මහා උගත් කියල සම්මත කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් තමන් අභිපවා යනවට ඉරිසිය කරන. මේක ගිහි සමාජය තුළ විතරක් නෙවේ පැවිදි සමාජත් තියෙන. සමාරලාට ධර්මදේශකයන් වහන්සේලා අතර ඒ අතරත් පවතින. ඊළඟට හැම ශේෂ්ත්‍රයකම භික්‍ෂුණීන් වහන්සේලා අතර ගත්තත් වේවා භික්‍ෂූන් වහන්සේලා අතර වේවා සාමනේරය අතර සාමනේරයන් අතර මේ ස්වභාවේ නැතිවෙන්නේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ. කෙලෙස් සහිතව මේ සමාජය තුළ ජීවත්වෙන සෑම පුද්ගලයෙක් තුළම මේ පංච කාමයන් තුළ ඇතිවෙන ආසාාව ඇල්ම තන්හාාව මේවත් එක්ක මේ කාම වස්තු ගැන ඇතිවන තන්හාාව නිසාම තව කෙනෙකුට ඒවා ලැබෙනව දැකලා හිතේ ඉරිසියාව ගොඩ නැගෙන. එදකොට මේ ස්වභාවය නැති කරගන්නේ කොහොමද අපි මේ ධර්මානු ශාසනාව තුළ ඔබට මේ කාරණා පෙන්ලා දෙන කොහොමද මේ ස්වභාවි නැති කරගන්න. ඉස්සල්ලා නැති කරගන්න හිතන්න කලින් මෙහෙම එකක් තියෙනව කියලා තේරුම් ගන්න එප.
මොකද බොහෝ දෙනෙක් මේ කාරණා නෑ අපි ළඟ නං එහෙමනෑ අපි ළඟ එහෙමනෑ කියල තමයි හිතා. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේටත් ඉරිසියා කළා. දේවදත්ත භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවුණේ ඉරිසියාව. උන්වහන්සේට රාජ මහා මාත්‍යවරුන්ගෙන් ගෞරව සත්කාර ලැබෙනකොට උන්වහන්සේගේ පරිවාර සම්පත්තිය පිරිස් බලය දකිනකොට අන්න දේවදත්තට ඇති වුණා මමත් රාජකය කෙනෙක්. මම සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා. අපි එකට මේ පොඩි කාලෙ මෙහෙම හැදී වැඩුණේ. ඒ නිසා ඒ ලැබෙන ගෞරව සත්කාර මටත් ලැබිය යුතුයි. මටත් මේ වගේ පිරිසක් හදාගන්න ඕන. අවසානයේ සංඝ බේදයක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවෙච්ච අලුත පැවිදිවෙච්ච ධර්මාවබෝධයක් නොලබපු සංඝය අතරින් පිරිසක් තමන්ගේ මතයකට නම්ම ගත්තා. පිරිසක් කඩාගෙන ගිය. ඊළඟට නොයෙක් විදිහ මේ ඉරිසියාව ආවට පස්සේ තමන් කරන කියන දේවල්වල අනතුර විපත බොහෝ දෙනෙකුට වැහිලා යන. බොහෝ වෙලාවට අපි දකිනව සමාජ මිනිස්සු ඉරිසියාව නිසා තව කෙනෙක් විනාස කරන්න සැලසුම් හදන. නොෙක් විදිහට කේලං කියනෝ බොරු කියනවා. තව කෙනෙක්ගේ විනාසේ ප්‍රාර්ථනා කරමින් නොෙක් සැලසුම් හදනවා. දේවදත්ත මොන තරම් පිරිහුණාද කියලා බලන්න ඉරිසියාව නිසා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උදාහරණයම ඔබ ගත්තොත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඉරිසියාව නිසා කෙනෙක් කොච්චර පිරිහෙනවාද. පිංහතුනි දේවදත්ත කියලා කියන්නේ රාජ කුමාරේ මේ කන්න නැතුව අසරණකමට බුද්ධ ශාසනයේ සිවුරක් පොරෝගත්ත නෙමේ. දේවදත්ත රාජ කුමාරයෙක් යසෝදරාවගේ සහෝදරයා. සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ පුතා තමන්ට රාජකීය උරුමයකින් රාජ්‍යත්වය ලැබෙන්න තියෙද්දී. ඒ සියල් අතහැරලා පැවිදි වුණේ. තැන් ඔබ හිතන්න කවුරුත් පැවිදි වෙනවද අපායන් කවුරුත් මේ රජ සැප රාජකීයත්වේ තමන්ට රාජ්‍ය ලැබෙන්න තියෙද්දී. ඒ කාලෙ රන් මිරි වැඩි සඟල් පරිහරණය කරගෙන රන් තැටි ආහාර ගන්නේ. රාජ මාලිගාවල එදා තිබිච්ච ඉහළම සැප සම්පත් විඳිමින් පංච කාමයන් තුළ අන්තපුර පවා තමට හිතෙන විදියට කාන්තාව පරිහරණය කරගෙන. එවැනි පංච කාමයන්ගේ යුක්ත කාම බෝගී ජීවිත රජවරු ගත කරලා තිබේ. ඒ සියල් අතහැරලා පාත්තරයක් අරගෙන සිවුරක් පොරෝගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින්. මේ බුද්ධ ශාසනයට ආවේ කවුරුත් අපායන්නාව නෙමේ. දේවදත්ත පැවිදිවුණේ අපායන්න නෙමේ. හැබැයි දේවදත්ත පැවිදි වෙලා මුල් කාලේ හොඳට ගුණ ධර්ම පිරුවා. භාවනත් කරා. දේවදත්ත භික්ෂුවට ලෞකික ඉරදි පවා භාවනාමය දියුණුවක් මුල් කාලය ඇති වුණා. එක මාර්ග පලාවබෝධයක් නෙමේ. මොකද යම් කිසි කෙනෙක් මාර්ග පලයක් ලැබුවනං ඒ අවබෝධය පිරිහෙන්නේ කවදාව. නමුත් දේවදත්තට ලෞකික දෙහාන තුළ සමාධි මට්ටමක් තුළ යම් ලෞකික ඉරදිමේ හැකියාවන් පවා මුල් කාලෙ තිබුණ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාව හිතේ ඇතිවෙන්න ඒ පාපී සිතුවිලි බලවත් වෙන්න තමන්ගේ අර කුසල්සිත් හැකියාවන් සියල්ල පිරිහිලා ගිය. සංඝයා බිඳවලා සංඝ බේදය කරන්න ඕන කියලා හිතනකොටම පුුණ්‍ය ඉරුදි පිරිහුණා කියල සඳහන් වෙනවා. අවසානයේ අජාසත්ත රජ්ජුරුවන් නොමගයවල හිතවත් කරගෙන රාජ බටියන් යොදවල බුදුරජාණන් වහන්සේෝ මරන්න සැලසුම් කර. එතකොට බලන්න මේ රජකම අතහැරලා පැවිදි වෙච්ච බණ භාවනා කරගෙන මුල් කාලෙ සිල් ගුණ දහම් රැකගෙන හිටපු පුද්ගලයමයි. ඉරිසියාව කොච්චර දරුණුවට හිතේ බලවත් වනාද කියන්නේ තමන්ගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න සැලසුම් හැදුව. දුනු සිල්පීන් යොදෝලා බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුමක් හදලා අජාසත්ත කුමාරයගෙන් උදව් ඉල්ලගෙන
ඒ සැලසුමත් ක්‍රියාත්මක කරලා බැලුව. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තියෙන පුුණ්‍ය මහිමේ උන්වහන්සේට පුළුවන් වුණා උන්වහන්සේ මරන්න යොදෝපු දුනු ශිල්පීම් පවා දමනය කරලා අනුත්තරෝ පුරිස ධම්ම සාරති උන්වහන්සේගෙන් බණහල ඒ සියලු දෙනා ධර්මය අවබෝධ කර. නමුත් බලන්න ඉරිසියාව භයානකකම දැන් බලන්න වෙන කෙනෙක් නං හිතනවනේ අනේ මං වැරදිී. උන්වහන්සේ මහා ගුණහපත් කෙනෙක්නේ. අරතරන් රාජ බටයෝ අන කරලා යවලත් බුදුරජාණන් වහන්සේ ළඟ ඒ අය දමනය වුණා. උන්වහන්සේ මහා ගුණහපත් කෙනෙ මහා පින්වන්ත කෙනෙ අනි මට වැරදුනා මං මේ අදහස් අතහරිනවා කියලා හිතනවන. බලන්න ඉරිසියාව තියෙන භයානකකම දේවදත්තට එහෙම හිතුන්නෑ. අවසාන හිතුවා මේක මිනිස්සියෝ දෝල කරන්න බැයිනා. මම සතෙක් හරි යොදෝවලා තිරිසන් සතෙක් ලව් හරි අනතුරක් විපතක් කරෝන. ඕක කල්පනා කර ඉන්නදි තමයි නාලාගිරි හස්තිය ගැන සිහියටාව. අජාසත්ත රජ්ජුරුවන්ගේම උදව්පකාර ඉල්ලගෙන රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු දරුණුම හස්තිය රා කල පෝල හෙන්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේ පින්න පාත යන මග උන්වහන්සේට අනතුරක් වෙන විදිහට මේ හස්තිය මග අතහැරිය. හැබැයි බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණේ තුළ මේ රාකල පෝල අසීයෙන් කුලප්පු කරලා හින්දුවෙන් ඇනල අතහැරපු නාලාගිරි හස්තිය පවා බුදුරජාණන් වහන්සේ ඉදිරී දන නැමුවා දමනය වුණා. එදයින් පස්සේ ඒ ඇත්ගාල හිටපු කීකරුම හස්තිය බවට පත් වනා. දැන් බලන්න වෙන කෙනෙක් නක් එතන දිහරි හිතනවනේ අනේ මේ තිරිසන් සතාත් බුදුරජාණන් වහන්සේ ළඟ දමනය වුණා. උන්වහන්සේ මහා ගුණහපත් කෙනෙ. උන්වහන්සේ පුද්දුම විදිහට දෙව් මිනිසුන් දමනය කරන මේ සතා පවා සිත්පිත් නැති රාකල පෝල හෙන්ඩුවෙන් ඇනල අතහැරපු මේ හස්තියත් බුදුරජාණන් වහන්සේ ළඟ දනනැමුව නේද. මං මේ අදහස් අතහරින්න ඕන මං උන්වහන්සකින් සමාව ගන්නවා කියලා හිතුවද. එහෙම හිතුවේ නෑ. අන්න එකයි ඉරිසියා සහගත හිතක තියෙන භයානකකම. එනිසා පිංහතුනි අපි දකිනව මේ සමාජ බොහෝ දෙනෙක්. ඒ හිතේ පවතින ඉරිසියාකාර ස්වභාවය කියනවට කැමතිත් නෑ පෙන්නල දෙනවට කැමතිත් නෑ. සමහරයි එකට එක කියෝගෙන් මට ඕන විදියට තමයි මං ඉන්න එන්න එපා මටාවවාද කර එහෙම කියන අයෝ බහල ඇති. ඊළඟට ඒ මගේ හැටි තමයි මට ඕන දේ තමයි මං එහෙම හිතනවා. බලන්න කොච්චර තද දැඩි ගතියකි. සමහරු කෙන නෑ අපිට එහෙම නෑ එහෙම කියලා තමන්ගේ ඒ ඉරිසියාවේ ස්වභාවේ තමයි තමන් තුළේ පවතින පාපී සිතුවිලි පිළිගන්නුවත් කැමති වෙන්න. ඒ වගේම ඉරිසියාව ඇති වුණාට පස්සේ පලිගන්න විනාස කරන්න අනතුරු කරන්න උත්සාහ කර. අවසානය දේවදත්ත එතනින් අතර වුණේ නෑ. මිනිස් යොදෝල දුනු ශිල්පීන් යොදයොල බැලවා නාලාකිරි හස්තියාය දෙව්වා අවසානය කල්පනා කරා මේක මනුස්්‍යයෝලව්වත් කරන්න බැයින. මේක මිනිස්සියෝ දෝල කරන්නත් බැයින. සතෙක් යොදෝල කරන්නත් බැරින. මම මගේ අතින්ම කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේට හිස්සට ඉලක්ක කරලා ගලක් පෙරලන්න සැලසුම් හැතුව. මේක පාරට තිබ්බ ගලන්න එක අතින් ගිහින් තල්ලු කරන්නෙමේ මේවා සැලසුම් කරලා උන්වහන්සේට අනතුරක් කරන්න පුළුවන් විශාල ගල් පර්වතයක් කොහොමහරි මුක්කු තියලා ගානට සකස් කරගෙන තල්ලු කරලා පෙරලන්න පුළුවන් මට්ටමට හදාගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කරන වෙලාව උන්වහන්සේ වඩින වෙලාවල් දින චරියාවල් හොඳට අධ්‍යයනය කරලා දැම් බලන්න මේ සිතුවිලි එක්ක කොච්චර නං හිත පාපී අකුසල්වලින් උදේ දවල් රෑ නැතුව අකුසල් පිරෙනවද මෙවැනි ඉරිසියාවල් බලවත් වනාට පස්සේ ඔබ බලන්න සමහර පුද්ගලයන්ට තව කෙනෙක් ගැන සමහරලාවට ඔබේ අසල් වැසියෙක් වෙන්න පුළුවන්.
ගෙදරකට වාහනයක් ගත්තෝ සමහරලාවට ඒ ගෙදර මොනවහරි බඩුමුට්ටු ගෙනාව ඉඩමක් ගත්තා දියුණුනා කියලෙහි කොහෙන් හරි දරුවෙක් විභාගයක් පාස් වුනා ඉරිසියා කරන මිනිස්සු ඉන්න නින්ද යන්න කණබොනේ ඇඟට අල්ලන්න ඊට පස්සේ රෑතිස්ස හීනෙන් පේනවා ඒ ඉරිසියාව බලවත් වනාට පස්සේ නොඒක් උපක්‍රම හිතෙන් සැලසුම් කරනවා ඔහු විනාස කරන හැටි ඔහු අපකීර්තියට පත් කරන හැටි ඔහුට අනතුරක් කරන හැටි තියෙන තත්ත්වෙන් බිමට ඇදලදාන්නේ කොහොමද ඒව තමයි හිතට බලවත්වෙන පාපී සිතුයි පිංහතුනී අවසානයේ දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ හිස්සට ඉලක්ක කරලා ගල් පරෝතයක් පෙරලවා නමුත් උන්වහන්සේගේ සංසාරික පුුණ්‍ය මහිමේ පොළොවෙන් ගලක් ඉබේම මතුවෙලා අර පෙරලීගෙනාපු ගල් පරෝතය නතර වුණා. නමුත් මේ ගල් දෙක එකට ගට්ටනේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලෙ වැදිලා ලේ කැටියක් පිරෙනවා. එතකොට දේවදත්ත උත්තනින් තමයි බුදු කෙනෙකුගේ ලේසලවීම තුළ ආනන්තරි අකුසලයක් කරගත් ඉළඟට සංගබේදය තුළ ආනන්තරි අකුසලයක් කරගත්තා. බලන්න ඉරිසියාවේ තියෙන භයානකකම තමන් රජකම අතහැරලා තමන්ට උරුම රාජ්‍ය අතහැරලා සැප සම්පත් අතහැරලා පැවිදි වුණත් ඉරිසියාව තුළ මොන්න තරම් පාපී අකුසල් රැස් කරලා අවසානයේ පොලෝ පලාගෙන අපායටම ගිය අදටත් අපායි පැහින කල්පයක් මහා නිරේ දුක්විඳන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට මේ සමාජය තුළ වර්තමානයේ අපේ රටගත්තහම නොයෙක් ආර්ථික ප්‍රශ්න ගැටලෝ සමාජ ප්‍රශ්න පුද්දුම විදිහට බලවත් වෙච්ච කාලයක් මේ. එතකොට මෙවැනි සමාජයක් තුළ දැම් මිනිස්සුන්ට ජීවත්වෙන්න අපහසුයි බඩුමිල දවසින් දවස වැඩි වෙනවා තෙල් ටිකක් හොයාගන්න ගෑස් ටිකක් හොයාගන්න අපහසු තත්ත්වයක් යටතේ එතකොට මෙවැනි ප්‍රශ්න එන්න වැඩිවෙන්න බොහෝ වෙලාවට මිනිස්සු ධර්මයෙන් ඈතට යනවා. ප්‍රශ්න එනකොට මේක නේද ජීවිතේ මේ ධර්මයම විතරයි නේද අපිට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ. අපි ධර්මයම ආරක්ෂා වෙන්න ඕනෑ කියලා හිතන්නේ ඉතාම සුළු පෙර පින් තියෙන කීප දෙනෙක් විතරයි. සමහරු ප්‍රශ්න ගැටලු එනකොට ඔවුන් ඒ ප්‍රශ්න එක්කම පැටලිලා විනාසේ පැත්තටම යනවා ධර්මයෙන් ඈත් වෙලා යනවා. පිංහතුනි ධර්මය තියෙන්නේ ප්‍රශ්නවලට උත්තරයක් හැටියට. සංසාරයේ ඉපදීපදි යන තාක්කල් මේ දුක්විදින සිද්ධ වෙනවා. මේ ඉපදීම නිසයි මේ සියල් අන්නේ ප්‍රශ්නයට උත්තරයක් ධර්මයෙන් හොයාගන්න පුළුවන්. ඉපදීම නිසයි අපි ලෙඩ වෙන්නේ. ඉපදීම නිසයි වයසට යන්නේ. අපි කායික යම් දුකක් විඳිනවද මානසික දුකක් විදිනවද සෝක වැලපීම් දුක්ක දෝමනස් සුපා මිනිස්සු අඩනවා. ඇයි අපිට මෙහෙම වනේ කියනවා. ඇයි අපිටම මෙහෙම වෙන්න කියනවා. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමග එකතුවීමේ දුක බලන්න ජීවිතය ඕව තමයි අපි මොන ප්‍රශ්න කොහෙට ඇඟලි දික් කරත් මේ පවතින රජයේ නිසා අසවලා නිසා මෙන්න මේ පාලකයෝ නිසා මෙයා නිසා කියලා අපි දිගින් දිගට කොහේ ඇඟලි දික්කර කර ගියත් හැබැයි මේ සංසාරය ඉපදීම නිසයි දුකහට ගන්න කියලා තේරෙන්නේ කියෙන් කී දෙනාටද. සමහර වෙලාවට ඔබ වෙන කොහේ හරි ඉපදුනාන එතනත් මොනවාහරි ප්‍රශ්න ගොඩා. අද ලෝක ප්‍රශ්නයක් නැති දුකක් නැති සැපවිතරක් තියෙන තැන් හොයන්න නෑ පින්වතුනි. මනුස්ස ලෝකෙ කොහේ ඉපදුනත් ඉපදීමම දුකක්. ඒ ඉපදීම නිසාම ලෙඩ වෙනවා වයසට යනවා කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් මේ මහා දුක් ගොඩක් අපිට උරුම වෙනවා. ඒවත් එක් අපිට විටිං විට ස්වභාව ධර්මයෙන් ස්වභාවික විපත්වෙන මහා වසංගත වගේ ස්වභාවික විපත්වලට මූුණ දෙන්න සිද්ධ වෙන. ගංවතුර විපත් නායාමී විපත් කරදර සමහලාට මුහුදු ගොඩ ගැලීම් සුනාමි වගේ විපත් කරදර සුලිස්පුලන් කුණාට භූමිකම්පා මොනව හරි කරදර බහදා
වගාවක් කරගන්න හිතුවත් මොකක් හරි එක්ක වැහැලා හරි විනාශ වෙලා යනවා. එක පිට කරදර බාධා ප්‍රශ්න එනකොට ඉපදීම නිසා නේද මේක නේද සංසාරි ස්වභාවය. සසර අපි කොච්චර මේ වගේ දුක්විඳ ලැද්ද එහෙම හිතන කීයෙන් කී දෙනාටද. පිංහතුනී සාමාන්‍යෙන් ධර්මය තුළින් බලන්න දහම් ඇසෙන් ලෝකයේ දකින්න පුරුදුනේ නැත්නම් සමාජය තුළ එකිනෙකාට ඇගිලි දික්කර ගනිමින් ඉරිසියා වෛර ක්‍රෝධයෙන් මිනිස්සුත් දැවමින් පිච්චමින් තමයි සමාජ ජීවත්තය. ඔබ බලන්න මෙවැනි සමාජයක් තුළ හොරකං කරන්න වැරදි වැඩ කරන දුරාචාරය දෙන එවැනි ක්‍රමවලට උපයපු අය ගැන නෙමෙයි මේ ඔබට කියන්න. සාධහරණව ව්‍යාපාරයක් කරලා. දුක් මහන්සි වෙලා කැප වෙලා හම්බ කරගෙන හොඳ ගෙයක් දොරක් හදාගෙන යානවාහනයක් අරගෙන සැපසේ ජීවත්වෙන මනුස්සයට අද සමහර වෙලාවට එලියට බහින්න බයයි. සමාජ විශාල ඉරිසියාවකට ඔහු පත්වෙන ඔහුට වාහනයකින් යන්න බයයි. සමහර වෙලාවට මිනිස්සු ඒ දිහා බලලා අන්න අර මිනිස්සු යන යානවාහන අන්න අරුන්ගේ ගෙවල් දොරවල් කාලබීල අන්න අර මිනිස්සු නං ඉන්නවා කියලා සමහරලාට ඉරිසියා කරන. ඉරිසියාව විතරක් නෙමෙයි ඒ මිනිස්සුන්ට සාප කරනවා යදිනවා ඒ මිනිස්සුන්ගේ විනාසෙ ප්‍රාර්ථනා කරනවා. අඩුගානේ ඒ ඉරිසියාව බලවත් වනාට පස්සේ මොකක් හරි අනතුරක් කර හැංගිලා හරි එක්කො ගලක් ගහන් කාට හරි විපතක් කරන්න ඔවුන්කෙන් පලිගන්න තමන්ට ඇති දේකුත් නෑ. නමුත් බලන්න මේ හිත මොන්න තරම් පහත් මට්ටමට පත්වෙනවාද කියලා. පිංහතුනි මේ ස්වභාවය ඔබ හොඳට තේරුම් අරගෙන. මේ ස්වභාවය හිතෙන් දුරු කරගන්න ප්‍රහාණය කරගන්න ඔබ මහන්සි ගත්තේ නැත්නම්. ඔබ මහා සැඩ පහරකට හසුවෙලා ගසාගෙන යනෝ වගේ මේ කෙලෙස් හැඩ පහර තුළ ඉරිසියා වෛරය ක්‍රෝධය දවේශයෙන් පිරිච්ච සමාජය තුළ ඔබත් ඒ අන රැල්ලෙම ගසාගෙන යන පුද්ගලය බවට පත්වෙන. ඔබ අද සමාජය තුළ සාමාන්‍ය බලන්න මිනිස්සු එක කතා කරලා එක්කෝ කෙනෙක් එක කතා බහ කරත් කාට හරි බනින එකක් දවේශයෙන් කේන්තියෙන් වෛරයෙන් කො පාලකයන්ට වේවා එක්කෝ කාට හරි කෙනෙකුට බනිනවා තමන්ගේ දවේශය වෛරය කේන්තිය කාට හරි චෝදනා කර බනිනවා. එක්කො සමහර වෙලාවට තව කෙනෙක්ගේ තියෙන දේවල් දිහා බලලා හුල්ලනවා ඉරිසියා කරන. එතකොට මෙවැනි ස්වභාවයක් තුළ මේ සමාජයේ ඉරිසියා වෛරය ක්‍රෝධය මේවා බලවත් වෙලා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙච්ච සත්තු වගේ මට්ටමකට පත්වෙනවා. එවැනි මට්ටමට පත්වෙනකොට අපිට පේනවා දවසින් දවස මිනිස්සු අතර ගැටුම් ගහමරා ගැනීම පිහියනු ආරවුල් අපචාර නොයෙක් විදිහේ පහත් ක්‍රියාවන් සමාජය තුළ අපිට අහන්න දකින්න නිතර ලැබෙනවා. ඒවා ඉස්සර අහන්න ලැබෙනකොට ඔබම හිතන්න මේට අවුරුදු 30කට 40කට එහා ඉස්සර ගමක මිනිමැරුමක් අපරාධයක් කොහේ හරි ගමක වුණහම මිනිස්සු ගමක් කම්පා වුණ. ඔබට මතක ඇති ඉස්සර මේට අවුරුදු 30-40කට එහා ඔබ පුංචි කාලෙ ගත්තොත් එවැනි කාලෙක ජීවත් වෙලා හිටපු කෙනෙක් නම් එක් ඔබේ වැඩි හිටියන්ගෙන් හරි අහල බලන්න. ඉස්සර මිනිස්සු මේ ෆෝන් පේස්බුක් ඉන්ටර්නෙට් ටීවී ඕවා තිබ්බේ නැති කාල තිබුණා. ඉස්සර කවි කොල ලියලා ගමක් හඬවන අපරාධේ අහස පොළොව නූලන මේ අපරාධය අන්නේ වගේ කො ගමේ නම දාලා මිනිස්සු කවි කොල ලියලා එක්ක බස්වල නැගල මේ කවි කොල කියව්වා. සමහර පොඩි ගණන්වලට මේ කොල විකුණනවා. කවිකොල මිනිස්සු අරගෙන යනවා. ඒවා කවියෙන් මේ මිනිස්සුන්ගේ මේ මොකක් හරි විපතක් තුළ මිනිස්සු දුක්කුණා අහෝ මෙහෙම දේවල් වනානේ කියලා කම්පා වුණා. අනේ එහෙම දේවල් අහායමත් අහන්නවත් ලැබෙන් එපා කියලා මිනිස්සු ප්‍රාර්ථනා කර. හැබැයි අද වෙනකොට අපිට දවසකට මෙවැනි මිනීමැරුම් අපරාධ කීයක් ඇහෙනවද. ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලා.
අද පත්තරයක් බැලුවොත් එවැනි අපරාධ මිනී මැරුම් කොච්චර දවසකට අපි ඇහෙන් දකිනවා අහනවා රූපවාහිනියක් බැලුවත් ප්‍රවෘත්ති විකාශයක් බැලුවත් සමහරලාවට ඒවා රඟපාල පෙන්නනවා වෙන අපරාධ ඒවා බලලා මිනිස්සුන්ගේ මනස ඒක තුළ ඒක සාමාන්‍ය කරණයකට ලක්වේ පික්නතුනී අකුසලයක් නිතරේ අකුසලේ බලන්න යෙදෙන්නේ දෙන්න හිත ඒකට නැබුරු වෙලා සකස් වෙන මේ හිත ධර්මයට යොමු කරගන්න අවශ්‍ය වෙන්නේ අන්නේ නිසයි මේ හිතේ ස්වභාව ඉස්සල්ලා ඔබ තේරුම් ගන්න අපි සාමාන්‍ය මං ඔබට උදාහරණයකින් පෙන්නල දෙන්නම් ඔබ දන්නවා අපි නිකන් කතාවට කියනවා මැස්ස ගහන පැත්තට තමයි වැල ඇදිලා යන්නේ කියලා ගමේ කතාවට මිනිස්සු කිය ඔබ හිතන්න පැෂන් වැලක් හරි මොනවාහරි මෑ වැලක් හරි මොනවාහරි වැල්වර්ගයක් ගැන හිතන්න එතකොට කෙනෙක් ගහක් හිටවලා ඒකට ලීයක් හරි මැස්සක් හරි බැන්දට පස්සේ ඒක දිගේ ඇතිලා ඒ පැත්තට වැල හැදිලා යන අපේ හිතේ ස්වභාවයත් ඔය වගේ තමයි ඔබ රාග සහිත අරමුණක් හිතන්න හිත රාගය ඔස්සේම සකස් වෙන ඒ පැත්තට නැබුරුවෙන ඔබ බලන්න මේක ඇත්තද බොරුද කියලා කෙලෙස් සහිත අරමුණු හිතන්න රාග සහිත දෙයක් හිතන්න හිත ඒ පැත්තට නැබුරුවෙන නූපන් රාගය උපදිනවා උපන් රාගේ බලවත්වෙන එක තමයි හිතේ ස්වභාව දවේශයත් ඒ වගේ දැන් ඔබ හිතන්න කවුරු හරි ඔබට කරපු වැරැද්දා අසාධාරණකමක් නොපනත්කමක් ඔබ හිතන වසවලා මට මෙහෙම කරා එහෙම හිතන්න අක්කොච්චිමං අවතිමං අචිනිමං අහාසිමේ බුදු හාන්දුර පෙන මාව පරාජය කරා මගේ දේවල් පැහැරගත්තා මාව නින්දා කරා අසවලා මට මෙහෙම කරා අපි එහෙම හිත මොකද වෙන්නේ නූපන් දවේශය උපදිනවා උපන් දවේශය බලවත් වෙනවා හිත දවේශය පැත්තට නැබුරු වෙන අන්න රාගේ ගැන හිතන්න රාගේ පැත්තට හිත නැබුරුවෙන දවේශය ගැන හිත ඒ පැත්තට නැබුරුවෙන් ඊට පස්සේක වෛරයක් පලිගන්න හිතනවා එකට එක කරන්න හිතනවා සැලසුම් හදනවා හිතෙන් හිත ඒ ඔස්සේම යන බය ගැන හිතන්න බයත් ඒ වගේ ඔබ හිතන්න ඔබ ගෙදර සාමාන්‍ය කවුරුන් නැතුව තනියෙන් හරි ගෙදර ඉන්න පුළුවන් එහෙම ගෙදර තනියනුත් ඔබ ඉඳලා තියෙන හැබැයි කවුරු හරි ඔන්න ඔබට බය හිතෙන දේවල් හොල්මං කතා මොනවා හරි මෙන්න මෙහෙමයි ඇස් දෙකෙන් දැක්කා බෙල්ල විතර පා වෙලා ගිය ඔය වගේ කතා කවුරු හරි කියනවා ඔබට දැන් ඔබ ඕක අහගෙන ඉන්නවා මුලදි කියනවා නේ මන්නම් ඔවා පිළිගන්නේ නැහැ කියලා කියන හැබැයි දැන් අහගෙන ඉන්නකොට දැන් හිත ඒ ඔස්සේ මෙනෙහි කරනවා හිතනවා දැන් මොකද වෙන්නේ නූපන් බිය උපදිනවා පුංචි හරි බයක් හිතේ තිබුණද ඒක වර්ධනය වෙන දැන් ගේ තනියෙන් ඉන්න බයයි පොඩි සද්දයක් ආවත් ගැස්සෙනවා රෑට සැරෙන් සැරි ඇහැරෙනවා ලයිට් නිවලා නිදාගන්න බයයි ඇයි හිත අන්න දවේශ සිතුවි අර බිය ජනක සිතුවිලි හිතන්න හිත ඒකට නැමුරුණ දැන් ඔබට තේරෙනවා ඇතිනම් හිතේ ස්වභාවේ තමයි යමක් නැවත හිතනවද ඒ ඔස්සේ හිත සකස් වෙනවා නැඹුරුවෙන දැන් අපරාධ වේවා ඒවත් එහෙම තමයි මිනිස්සු ගහගන්නවා රූපවාහිනියක වේවා පත්තරයක වේවා අද උදේ ඉඳන් සමහර වෙලාවට මිනිස්සු රණ්ඩුවෙනවා සාප කරනවා බනිනවා ගහමරාගන්නවා මිනිස්සුන්ගේ අඳෝනාවල් දුක්ගැහැට ඒවමයි මිනිස්සු බලන්නේ දකින්නේ අහන්නේ ඒව රසකර ඒව බලනකොට කාලයක් යනකොට ඔබේ මනස ඒ පැත්තටම නැබුරුවෙන හිත තුළ හැම වෙලාවෙම ඒ අරමුණු එක ගැටෙන ස්වභාවේ බලවත්වෙන කේන්තිය තරහා වෛරය දවේශය ඉරිසියාව වෛර මෙහෝ බලවත්වෙන ඒවා බලවත්වෙන මනසක් තුළ අන්න රාග දේශ මෝහ තමයි බලවත්වවී සකස්වේ පිංහතුනි එවැනි හිතක් අපි දක්ෂ වෙන්නට ඕනෑ
කුසලේ පැත්තට හරවා මේක ලේසි නෑ මේක උඩුගම් බලා යනවා වගේ වැඩ ගඟ ගලාගෙන යන්න වේගෙන් පහලට නම් උඩුගම් බලා පීනනවා කියන්නේ ලේසි දෙයක් නේ පල්ලෙහාට නිකම් ඇදිලා යනවා හැබැයි උඩුගම් බලා පීනනවා කියන්නේ යාට ලොකෝ වීරයක් නුවනක් සිහියක් ආතාපි සම්පජානෝ සතිම දිය පහර කපාගෙන උඩට යන්න නම් වීරයක් තියෙන්නවා හොඳ නුවනක් තියෙන්න ඕනේ හොඳ සිහියක් හිතේ පවත්වන්න ඕන අන්නේ සිහිය නුවන වීරිය තියෙන කෙනාට හිත අකුසලයකට වැටෙන්නේ නැතුව මෙවැනි සමාජයක හිත රැකගෙන මෛත්‍රිය පුරුදු කරගන්න කරුණාව කෙනෙක්ගේ දුකකද හිත උණු වෙන ගති අනේ පව් කියලා හිතෙනවා කරුණාව මුදිතාව තමයි ඉරිසියාවට ප්‍රතිවිරුද්ධදේ අන්න හිතේ මුදිතා වර්ධනය කරගන්න පිංගතුනේ ඒකට ගොඩාක් උපකාර වෙන දෙයක් තමයි කර්ම පල ගැන නිතර හිතන්න. ඔබට යම්කිසි කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වෙනවා නම් ඔබ හිතන්න කෙනෙක් ලස්සනට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ ගියත් දොරක් හදාගෙන ලස්සනට ජීවත්වෙන මනුස්සෙක් වෙන්න පුළුවන්. හොඳ යානවාහන පරිහරණය කරන බොහොම සැපුවත් අපි කෙමු සුපෝක බෝගී ජීවිතයක් ගත කරන බොහොම පොහොසත් ධනවත් කෙනෙක් වෙන්න පුළුව. එවැනි කෙනෙක් දිහා දැක්කට පස්සේ හිතට එක පාරට ඉරිසියාවනං ඇතිවෙන්නේ. ඔබ හිතන්න ඒ අය සසරේ වපුරපු දේවල් ඒ අය නිලා ගන්න. මම සංසාරය කොච්චර ඔය වගේ පුුණ්්‍ය විපාක හැටියට සැප සම්පත් විඳල ඇද හැබැයි ඒකත් අහිමි වෙනවා. පින්කරපු කෙනා පිනේ විපාක සසරේ උපෝපං ආත්ම භාවල නිලාගන්න. යාදිසං වපතේ බීජන් තාදිසං හරතය පලන් යමක් වැපිරුවද. ඒ වපුරණ දේ තමයි සසර අස්වන්න හැටියට නිලාගන්න. චුල්ල කම්මොයි බංග සූත්‍රයේ මහා කම්මොයි බංග සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ කර්ම විපාක කර්මය ගැන අපිට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මස්ස කෝමී කර්මය ස්වකීය කරගෙනයි මේ සත්‍යයෝ මේ උපදින්නේ. මේ අපි සමාජි දකින හැම වෙනස්කමක්ම කෙනෙක් සල්ලි තියෙනවා කෙනෙක් දුප්පත් කෙනෙක් ලස්සනයි කෙනෙක් කැතයි කෙනෙක් දීර්ඝාවිෂ ඇත උපදිනවා කෙනෙක් අඩුවයිසෙන් මැරෙනවා කෙනෙක් උපන් දායිදන් ලෙඩරෝග බහුල කෙනෙක් සමහර කෙනෙක් ඉන්නවා නිරෝගි සම්පත්තියෙන් යුක්තයි තව කෙනෙක් සුළු උත්සාහයෙන් දියුණු වෙනවා සාධහරණව තව කෙනෙක් කොච්චර උත්සාහ කරත් මොන්න තරම් අවංකව සාධහන්න උත්සාහ කරත් දියුණු වෙන්න බෑ මොන හරි ප්‍රශ්නය විල්ල කඩාගෙන වැටෙනවා. එතකොට ඔය වගේ ජීවිතය කෙනෙක් කුලවත් කෙනෙක් කුල හීනයි කෙනෙක් බොහොම පෞර්ෂවත් කෙනෙකුට එහෙම උපතිම පෞර්ෂයක් පෙනුමක් නෑ තැනකට ගියාට පිළිගන්න කෙනෙක් ඇසූ සැනින් යමක් ධාරණය කරගන්න මතකතියාගන්න හොඳ බුද්ධිමත් නුවන ඇති අය හැටියට සමාජයේ උපදිනවා ඒ වගේම නුවන දියුණු කරගන්න තවයි නොකොච්චර කිව්වත් මොන තරන් දෙමවපියෝ උගන්නන්න සමාජ ඉහලට ගන්න උත්සාහ කරත් ඒ කෙනාට සමාජයේ තැනකට යවාගන්න අමාරුයි ඉගෙන ගන්න මතක තියාගන්න බෑ මතක ශක්තියන එතකොට මේ සමාජය තුළ අපිට මේ වෙනස්කම් පේනවා එතකොට සාමාන්‍ය ලෝකයා ඇයි එහෙම වුණේ ඇයි අරයට අරහෙම ඇයි මෙයාට මෙහෙම වුණේ අර මිනිස්සුන්ට අච්චර හරි යනවා කෝ අපිට එතකොට මේ වගේ සමාජ වෙනස්කන් දිහා බල හැකියාව තියෙන නුවන තියෙන බුද්ධිය තියෙන ධනය තියෙන මනුස්සයට ඉරිසියා කර දවේශයෙන් වෛරයෙන් කේන් තියෙන්න්නම් සමාජ මිනිස්සු ජීවත්වෙන් අන්නේ අයට කර්මී ස්වභාවේ මේ කර්ම විශ්ෂය තේරුම් ගණඩ බැරි වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විදියට හිතන්න කම්මස්ස කෝමී කර්මය ස්වකීය කරගෙනයි මේ සෑම සත්වයෙක්ම උපදින් කම්ම යෝනි කර්මය තමයි උපත්තිය වෙලා තියෙන්නේ කර්මය තමයි අපේ උපත තීරණය කරලා තිය කම බන්දු කර්මය තමයි අපේ එකම නෑ ඥාතිය කම පටිසරණු මේ සත්වයා කර්මයමයි පිළිසරණ කරගෙන
ඒ කර්මය තමයි තමන්ගේ පසු පස එන්නේ. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්සදායාදු. යම් කර්මයක් කරොත් යහපත් ඒ යහපත් විපාක සසරේ තමන් පසු පසේනවා. යම් කර්මයක් අපි රැස්කරොත් අයහපත් ඒ අයහපත් විපාකයක් අපිටම සසරේ දුක් විඳවිද දුක් විඳවිද සංසාරය අරගෙන යන්න වෙනවා. පින්වතුනී හැම වෙලාවෙම ඔබ යම් සිතුවිල්ලක් හිතට එනකොට යමක් කියන්න හිතනකොට යමක් කරන්න හිතනකොට කර්මය ගැන සිහිකරොත් මං මේ හිතන මං මේ කියන මං මේ කරන දේවල් වල විපාක මටම සසරේ අරගෙන යන්න වෙනවා කියලා ඔබ හිතනවනම් ඒ විදිහට ඔබ හිතන්න හිත පුරුදු කරපු කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් අකුසල් යටපත් කළා කුසල් බලවත් කරගෙන ඔය හිතේ ඇතිවෙන ඉරිසියා වෛර ක්‍රෝධ කුහකකම් වලින් හිත නිදහස් කරගෙන මේ ධර්මය තුළ හිත පුරුදු කරගන්න පුළුවන්. මේ වෙනස්කම් ගිහි සමාජ විතරක්නේ පැවිදි සමාජෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුමනා සූට්‍ර පෙන්නන සුමනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පින්කරපු කෙනාටයි සසර පින්කරපු නැති කෙන අතර වෙනස. එතකොට සමහර එතනදී පෙර සසර කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච භික්‍ෂූන් වහන්සේලා දෙනමකගේ සංසාර ගමන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් සියල්ල අතහැරලා ගිහි සැප සම්පත් ගිහි ඒ ඔක්කෝම අතහැරලා එකම දවසි පැවිදි වෙනවා. හැබැයි එක්කෙනෙක් පෙර සසර පින් කරපු කෙනෙක් අනික් කෙනා පින් කරලා නෑ. හැබැයි දැන් පැවිදි වෙන්නේ අර ඥාති සම්බන්ධතා පෙරදානය ඔක්කොම අතහැරලා එකම දවස පැවිදියෙනවා. හැබැයි සසර පින් කරපු කෙනාට පැවිදි වෙච්ච දවසේදම් සිව් පසේ පැවිද්දෙකුට අවශ්‍ය ටික සිවුරු පිරිකර තමන්ට ගොඩාක් ලැබෙනවා. පින්ඩ පාතිගියත් ප්‍රනීත විදියට දාන ටික ලැබෙන. මිනිස්සු හොයාගෙන ඇවිල්ල දානමානාදී පූජ කරන කැලේක හිටියත් දාන ටික වරදින්න. ලෙඩත් දුකක් හැදුනත් බෙහෙත් හේට්ටික හොඳ වෛද්‍යවරුමුණ ගැහෙනවා. දායකව මිනිස්සු අනි ඔබහන්සේට අපි බෙහෙත් තරන් දෙන්නම් අපි කරලා දෙන්නම් කියලා මිනිස්සු පුළුවන් තරම් හොඳ බෙහෙත් වර්ග හොඳ වෛද්‍යවරු ළඟට එක්කං ගිහිල්ලා ඒ ඇප උපස්ථාන කුටි සෙනසුන් ආරාම වෙහෙර විහාර යන යන තැන ලැබෙනවා සැප සම්පත්. ඇයි සසර පින් කරපු කෙන. සසර පින් කරපු නැති කෙනෙක් නම් එයා පැවිදි වුණත් බුදුරජාණන් වහන්සේ සුමනා සූට්‍ර පෙන්නවා පින්ඩ පාතිගියත් දාන ටික වරදිනවා. සමාරලාවට කොච්චර ප්‍රනීත විදිහට දාන ටිකක් වලඳන්න ආසාවනත් එක මග හැරෙනවා. මොකාක් හරි කරදර බාධා ප්‍රශ්නයනවා තමන්ට හොඳ සිවුරක් පිරිකරක් ලැබෙන්නේ. ආරාමික හිටියත් මොකක් හරි කරදරයක් කුටියක් මොකා කොහෝ මහරි කුටියක් හදායි මොනවා හරි කොහොලගෙන් කරදරයි ගහක් හරි කඩාගෙන වැටෙනවා සත්තුන්ගෙන් හරි කරදරයි. එක්කො පන්සලක හිටියෝ ඔන්න එතන ප්‍රශ්න දායකයන්ගේ ප්‍රශ්න එතනින් එලවන විදිහට අනිත් අය කටයුතු කරනවා. ලෙඩත් දුකක් හැදුනත් බෙහෙතක් හේතක් ගන්න කෙනෙක් නෑ හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ කවුරුත්තු දව් කරන්න කෙනෙක් නෑ. අපිට මේ පැවිදි සමාජයේ තුළත් අපිට එවැනි වෙනස්කන් දකින්න ලැබෙනවා. එතකොට ඒ තුළ මේ සසරේ නිවන් දකින්නකම්ම ගිහිව හිටියත් පැවිදිව හිටියත් කොහේ හිටියත් අපි සසරි වපුරපු දේවල් අපි පසු පසේනවා. එනිසා පිංහතුනි තියෙන කෙනාදිහා බලලා ඉරිසියා කරන්න හිතන එක ඒ සිතුවිලි හිතට බලවත් වෙන එක ඒවත් තුළ යම් වචන හිතට බලවත් වෙලා එනවනම් තව කෙනෙකුට පහත් විදිහට වචන කියන්න. තමන්ගේ හිත දිහා හොඳට බලන්න මේක ඉරිසියාව නිසානේද මට මෙහෙම හිතෙන්. මට මෙහෙම කියන්න හිතුනේ ඉරිසියාව නිසානේද ඇත්තටම. යම් කිසි වැරදි වැඩක් කරන්න හිතනවනම් ඔහුට විරුද්ධව. ඔබ හොඳට ඔබ දිහා බලන්න. මේ කියපු බණපද ටික මේ කියලදීපු ධර්ම කාරණාටික. ඔබට ඔබ දිහා බලලා ඔබේ ජීවිතය අඩුපාඩු හදාගන්න ඔබ උත්සාහයක් ගත්තොත් අන්න ඔබට ඔබේ ජීවිතයේ යහපත් පැත්තට හදාගන්න පුළුව. ඒ නිසා පින්වතුනි මේ දැ සමහර කෙනෙක් බණහනකොට අන්න මේ අරයට නම් මේ බණ හොඳයි.
මෙන්න අරයා ගැන තමයි ඔය කීවි. අන්න ඒ විදිහට ඒකත් අනුන්ට දාන්න. එයාට මෙයාට පාස් කරන්න උත්සාහගන්න එපා. මේ ප්‍රශ්නි තමාට ගලපල බලන්න. තමා තුළින් බලන්න. ඕපනයික තමා තුළින් බලල තමන්ගේ ජීවිතයට ගලපගෙන තමන්ගේ හිතේ ඇතිවෙන්න පහස් සිතුවිලි මේ ක්ලේෂයන් යටපත් කරගෙන ධර්මී හිත පුරුදු කරගන්න දක්ෂවෙන්. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරන්න. මෙත්තා මෛත්‍රිය මිත්‍රත්වය පතුරවන්න ලෝකයට. මේ මනුස්්‍යයන් ගැන මෛත්‍රී සිතෙන් බලන්න හැම කෙනෙක් ගැන. කරුණාව තව කෙනෙකුගේ දුකකද හිත උනුවෙන ගතිය උනුවෙන හිතක් ඇති කරගන්න. අනේ පව් කියලා අන්න එතකොට තමයි කෙනෙකුට උදව්වක් කරන්න උපකාරයක් කරන්න හිත නැඹුරුවෙන්. තව කෙනෙකුට පිහිටක් වෙන්න හිතේ කරුණා සහගත හිතක් ඇති කරගන්න. එක පිනක් මෛත්‍රය කියන පිනාතර අග්‍රම පින. කරුණාව පින අග්‍ර පින. මුදිතාව අන්න ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතා. අමාරුයි අමාරුවෙන් වුණත් ඇති කරගන්න. කෙනෙකුගේ දියුණුව දැකළ සතුටුවෙන්. ඔබට වඩා තව කෙනෙකුට යමක් ලැබෙනවන. අනේ යා සසරි පින් කරපු කෙනෙක් අනේ කොච්චර දෙයක්ද තව තව හරියන්න ඕන කියල එහෙම හිතන්න. අමාරුවෙන් හරි එහෙම හිතන්න පුරුදුවෙන්. තව කෙනෙක් ලස්සනයිනම් ඒ ලස්සන බලල සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා දියුණුනා ඒ කෙනාගේ දියුණුව බලලා සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා උගත්නම් ඒ කෙනාගේ උගත්කම බලලා සතුටුවෙන්. තව කෙනෙක් ඔබට වඩා මිනිස්සුන්ට ප්‍රියයිනම් ඒ ප්‍රියතාව දිහා බලලා සතුටුවෙන්. කෙනෙකුගේ පින දිහා බලලා සතුටුවෙන්. අනුන්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මුදිතාව ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟට උපෙක්ඛාව කියලා කියන කර්ම පල ගැන හිතලා මේ ලෝකෙ සෑම සත්වයෙක්ම හැම කෙනෙක්ම සියලු මනුස්්‍යයන් විතරක් නෙමේ සෑම සත්වයෙක්ම කර්මය දායාද කරගත්ත කර්මය උපත්තිය කරගත්ත කර්මය ඥාතිය කරගත්ත කර්මීම පිළිසරණ කරගත්ත පිරිසක් කියලා හිත මධ්‍යස්ත උපේක්ෂාසාගත හිතක් ඇති කරගන්න. පිංගතුනි ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ හිත තුළ පුරුදු කරගෙන දියුණු කරගෙන. ඔබේ හිත අකුසල්වලින් රැකගෙන කුසල් බලවත් කරගෙන. ඔබ හැම දෙනාට උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංතුනේ අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියලුපේ සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ මද මේ ධර්ම දේශනාවේ පින්බරදාය කති දැරු කැනඩාවේ පදිංචි දිනෝෂිකා ඕපාත කංකානම්ගේ දෝන මහත්මිය ඇතුළුවේ පවුලෙ සුජීවත්ව ඉන්න හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවයි හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. එයගේ අරමුණු තමයි 1998 ජූනි 6 වෙනි දින පරලෝ සැපත්වන්නට ඉදුණු OKD ප්‍රේමචන්ද්‍ර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒවගේම කරුණාදාස කාර්ය වසම් පියාණන්ට පින් අනුමෝදන් කිරීම. OKD ජේනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. OKD බේබිනෝනා මෑණියන් ඒවගේම ඇඩ්ලින් ලෙනෝරා මිත්තනි ඇතුළු පරම්පරාගත නම් සඳහන් කරපු සියලූම මියගේ ඥාතීන් සිහිපත් කළ පින්දීම. ඒ සියලු දෙනා සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝ ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සංසාරදුකින් අතමිදේවා කියල සාධු කියල පින් දෙන්න. සුජීවත සිටින මෑණියන්ට OKD රත්නාවති මහත්මීට නිදුක් නීරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝාවිශ ලැබේවා කියෙන ආශිර්වාදයක් ඒ පින්වතුන්ගේ අරමුණ. තින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් අද දාය කත්ති දැරු කැනඩාවේ පදිංචි දිනෝෂිකාව පාත මහත්මියටත් මේ උතුම් ධර්මදාන මේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා වූ හැම දිනාටම ඒ උතුම් වූ සද්ධර්ම දේශනාවේ සියලු දේශනාමේ කුසල් ධර්මඥානය වඩා වර්ධනය කරගන්නට ජීවිත අවබෝධය පිණිස උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු ජන සංකල්පනා පරිදි නිරන්තරයෙන්ම උතුම් වූ සද්ධර්මයේ සරණ යන්නට සුපින්වත් ඔබට අවස්ථා සලසා දෙන බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවේ මෙත් සදහම් දේශනා අර්ථාන්විත ධර්මානුශාසනාව නිසි ධර්මානුකූලව සිදු කරන්ටි දුනි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවාර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දෙහිබෝතමති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ සාදුන දින් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා පිරිනම්මු. සාදු සාදු සාදු. පින්වත්නි, උතුම් ධර්මානුශාසනාවේ පින්වර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දුනි කැනඩාවේ පදිංචි දිනුෂිකා ඕපාත කම්කානම්ගේ දෝන මහත්මිය විසින් එතුමියගේ සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවා. ධර්මාබෝධී පිණිසම හැම දිනාටම සියලු දේශනාමය කුසල උපකාරක වේවා. සංසාරගත උපල්ලෝසපත් හැම දිනාටම සියලු දේශනාමය කුසල් අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කොට ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. උතුම් සද්ධර්ම දේශනාවකින් නැවතත් මුණ ගැහෙමු. රැඳී සිටින්න බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.